ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති විකාශය සමගින් ප්‍රථමයෙන් නවධානය ප්‍රවෘති සිරස්තල වෙත. ශ්‍රී ලංකාවට චෝදනා කෙරෙන මානව හිමිකම් මහකොමසාරිස්වරයගේ වාර්තාව සාකච්ඡාවට ශ්‍රී ලංකාව චෝදනා ප්‍රතික්ෂේප කරයි. පොස්කු කොමිසම් වාර්තාව සභාගත කෙරේ. විපක්ෂ දින 3ක විවාදයක් ඉල්ලයි. අපිට දින තුනක විවාදයක් ඕනේ මේ වාර්තාව ගැන. අපි විවාදය ලබා දීම ගැන කිසිම ගැටලුවක් නැහැ. බෞද්ධ විහාර හා දේවාලගම් ආඥාපනත ඉවත් නොකරන බවට අධිකරණ ඇමතිගෙන් සහතිකයක්. තවත් කොවිඩ් මරණ 4ක්. මරණ 457 දක්වා ඉහළට. සති අන්තයේ ගමන් බිමන් වලින් බලකින්නයි පොලිසියෙන් ඉල්ලීමක්. විශාල කණ්ඩායම් හැටියට එකතු වෙන්නට එපා. සමූහයක් හැටියට එකතු වෙන උත්සව පවත්වන්නට එපා. හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් සමග හමුදා සෙබළුකු ඇතුළු දෙදෙනෙකු හොරණදී අත්අඩංගුවට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා. කොමිෂන් සභා වාර්තාව මෙලෙස සභාවේ ගරු කතානායකතුමා මගින් රටේ දැන ගැනීම සඳහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා. අපිට දින තුනක විවාදයක් ඕනේ මේ වාර්තාව ගැන ගරු කතානායකතුමා. ඒක පක්ෂ නායකලා සීමිත කරනවා. ඇත්ත වශයෙන්ම අතපසු වීම ගැන විතරයි මේකේ තියෙන්නේ. නෑ ඒක අපි විවාදයේදී ගන්නේ. බෝම්බ ගැහුවේ කවුද කියලා නෑ. විවාදයේදී ඒක ඔබතුමාට පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. මේ පිළිබඳ විවාදයක් ලබා දීම සඳහා අපි කලින්ද එකඟතාවය පළ කර තිබෙනවා. ඒක අලුතෙන් ඉල්ලන්න දෙන්නේ අපි සූදානම් ඒ විවාදය දෙන්න. ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේදී යලිත් සීපත් කරන්න කියලා ගරු කතානායකතුමාට මතක් කළා. අපි විවාදය ලබා දීම ගැන කිසිම ගැටලුවක් නැහැ. අපේ විවාදය ඔබතුමා සමග සාකච්ඡා කොට දින නියම කරගන්නවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. තමා අධිකරණ අමාත්‍ය ධූරයේ දරණ කාලය තුළ ව්‍යවහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ එහි සංශෝධනයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද අවධාරණය කළා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ බුර්කාවෙන් මුහුණ ආවරණය තහනම් කිරීම සහ මුස්ලිම් විහා නීතිය සංශෝධනය කිරීම සඳහාද දැනටමත් පියවරගෙන ඇති බවයි. නොවැම්බර් වෙනකොට මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට පත් කරලා තියෙනවා. හැබැයි ඒක අපි පැහැදිලිවම කියලා තියෙනවා සමාජයේ කතිකාවට ලකුණු දේවල්. අවුරුදු 18 අවම වයස හැටියට අපි යෝජනා කළා. කාන්තාවත් අත්සන් කළ යුතුයි කියන එක අපි යෝජනා කළා. කාන්තාවන්ටත් ඒ පිරිමින්ට තියෙන අයිතිවාසිකම් අයිතිවාසිකම් දබා යුතුයි කියලා අපි යෝජනා කළා. ඊට පස්සේ ඒක කැබිනට් මණ්ඩලයට ගියාම තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. එම නිසා මුස්ලිම් නීතිය පිළිබඳව අපි ගත යුතු දේවල් හැම කළා. ඒ අරුණම පොදු ස්ථානවල මුහුණ ආවරණය කිරීම නොකළ යුතුයි කියන එක. අපි අර ඒක අපි ප්‍රජාවක් ඉලක්ක කරගෙන නෙවෙයි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්. මේ මුහුණ ආවරණය කරගෙන පොදු ස්ථානවල ඉන්න බෑ කියන එක සාමාන්‍යයෙන් අපි ජනප්‍රියව කියනවා බුර්කා බෑන් එක කියලා. ඒකත් අපි කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙනවා. කැබිනට් එකේ යවලා තියෙන ඉඳ මේ වැඩපිළිවෙල එහෙම යනවා. මම අනිවාර්යයෙන්ම කියන්නට ඕන කිසිසේත්ම මම අධිකරණ ඇමතිවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාරගම් දේවල් පනතට අහෝසි කරන්නවත් අතබාන්නවත් කිසිසේත්ම අපේ බලාපොරොත්තුකුත් නැහැ, කරන්නෙත් නැහැ, හීනෙන්වත් හිතලවත් නැහැ. මේ අපි හැමෝම පිළිගන්නවා. මේක අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති
බෞද්ධ ශිෂ්ටාචාරය මත පදනම් වෙච්ච රටක් ශ්‍රී ලංකාව. ඉතින් ඒ තුල තිබෙන මේ විශේෂිත නීති අනික් අයට පහානියක් නොවනත් එක්ක ඒවා එකපාරටම කඩලා බිඳලා දාන්න ඕනෙත් නෑ, අවශ්‍යත් නෑ එහෙම කරන්න. ඒක මම 100% පිළිගන්නවා. මේ රටේ පුළුවන් ද මේ සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ එහෙම නැත්නම් උන්ගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව මට නීති කියන්න. මම එච්චර මොඩේ නෙවෙයිනේ. බෙරට සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 457ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ දිනේත් කොවිඩ් ආසාදිත මරණ 4ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමගයි. මේ අතර හෙටින් එළඹෙන දීර්ඝ සතියන්තයේදී කණ්ඩායම් වශයෙන් එක්රැස් නොවී සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ගත වූ දිනේත් කොවිඩ් ආසාදිතයන් 458 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. දිස්ත්‍රික්ක 24කින් වාර්තා වී තිබූ එම ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් හමු වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 94ක්. ආසාදිතයින් වාර්තා වූ සෙසු දිස්ත්‍රික්ක ලෙස ගම්පහින් 76ක්, රත්නපුරින් 59ක්, මහනුවරින් 38ක්, කුරුණෑගලින් 28ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 25 දෙනෙකුද වාර්තා වුණා. සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 138ක්. ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13714ක්. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වුණා. බොරලස්ගමුව, ගල්කිස්ස, කොටුගොඩ සහ වත්තල යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ අතර කාන්තාවන් 2 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 2 දෙනෙක් ඒ අතර වනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 457ක්. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අද දිනේත් වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් ඇති කොළඹ ප්‍රදේශවල ජනතාව වෙත ලබා දුන්නා. එමෙන්ම ඊයේ දිනේදී මෙන්ම අද දිනේදීත් ක්ෂේත්‍රයේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් වෙත එන්නත් කරණය සිදු කෙරුණේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී. ඊයේ දිනේදී පොලිස් නිලධාරීන් 2583 දෙනෙකුට එන්නත ලබා දී තිබූ අතර ඒ අනුව මේ වන විට එන්නත් කරණයට ලක් වූ සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 17914ක්. මේ අතර එළඹෙන දීර්ඝ සතියන්තයේදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඉදිරියේදී ඇතිවෙන්නේ දීර්ඝ සතියන්තයක්. නිරන්තරයෙන් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් එන්නතත් සමග මේ රෝගයේ ව්‍යාප්තිය පාලනය වෙමින් පවතින අවස්ථාවක් යම් තාක් දුරකට කෙසේ වෙතත් ඔබ නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. විශාල කණ්ඩායම් හැටියට එකතු වෙන්නට එපා. ඒ වගේම විවිධ ආකාරයේ උත්සව සමූහයක් හැටියට එකතු වෙන උත්සව පවත්වන්නට එපා. නිරන්තරයෙන් මූණු ආවරණ පැළඳීම දුරස්ථභාවයේ තබා ගැනීම මේ සියලු පියවර ගැනීමට කටයුතු කළ යුතුයි. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස අද උදෑසන සිට හුදකලා කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්නා. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන අද වන විට 81467ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව සිට ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 76514ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන සක්‍රිය ආසාදිතයන් ගණන 4496ක් වනවා. ජොන්සන් ඇන් ජොන්සන් ආයතනයේ කොවිඩ් එන්නත ආරක්ෂිත හා ඵලදායී බව සායනික අත්හදා බැලීම් වලින් පෙනී ගොස් තිබෙනවා. ඒ අනුව නුදුරේදීම ඊට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය හිමිවනු ඇති. COVID-19 වෛරසය මර්ධනය සඳහා ලොව ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන ජොන්සන් ඇන් ජොන්සන් ආයතනයේ විසින් නිපදවන ලද එන්නත ආරක්ෂිත හා ඵලදායී බව සායනික අත්හදා බැලීම් වලින් පෙනී ගොස් ඇති බව අමරිකානු ආහාර හා ඖෂධ පාලනාධිකාරිය පවසනවා. ඒ අනුව අමරිකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය හිමිවන තුන්වැනි එන්නත බවට පත්වනු ඇති. තනි මාත්‍රාවක් ප්‍රමාණවත් වීම සහ විශේෂ ශීතාගාර වලින් තොරව සාමාන්‍ය ශීතකරණයක පවා ගබඩා කර තැබිය හැකිවීම එහි විශේෂත්වයක්. 44,000කට ආසන්න පිරිසක් යොදාගෙන සිදු කළ ගෝලීය සායනික අත්හදා බැලීම් වලින්ද තහවුරු වී ඇත්තේ ප්‍රභේද රැසකට එරෙහිව ක්‍රියා කරමින් COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමේදී මේ එන්නත 64%ක ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති බවයි. අමරිකාවෙන් ඊයේ මරණ 2525ක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 5,18,000 ඉක්මවා තිබෙනවා. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 11,30,00,000 ඉක්මවා තිබෙන්නේ 25,00,000 ඉක්ම වූ මරණ සංඛ්‍යාවක්ද සමගයි.
වාහන ආනයනය කිරීම සඳහා නැවත ඉඩ ලබාදීම පිළිබඳව වසර අවසානයේ යලි සලකා බලන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. වත්පන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2014 වෙනකොට අපේ රටේ රුපියල් අනුපාතය තිබුණේ 131ක් හැටියට 2019 වෙනකොට 185ක් හැටියට තිබුණා. වසරකට ගෙවන්න තිබිච්ච මුදල් ප්‍රමාණය රුපියල් වලින් ගත්තම රුපියල් බිලියන 37 ඉඳලා රුපියල් බිලියන 201 දක්වා වැඩි වුණ බවත් මම මතක් කර දෙන්න. ඒ නිසා මේ තත්ත්වය අපිට සමනය කර ගැනීම සඳහා තමයි අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන හැකිතාක් පිටරට මුදල් අඩු කරගෙන දේශීය මුදල් වලින් අපේ කටයුතු කරගෙන යන්නට යම්කිසි කාලයක් තුළදී මොකද අපිට මේ බර අනවශ්‍ය ලෙස තවදුරටත් වැඩි කරගත්තා නම් අපිට යම් දැවැන්ත පීඩනයක් ඇති වෙන්න තිබිච්ච නිසා. ඉතින් ඒ නිසා අද අපි මේ වෙනකොට ඒ තිබිච්ච ඇමරිකානු ඩොලර් බිලියන 15න් තවත් 1 බිලියනයකුත් ගෙවලා ඉවරයි. දැන් අපිට තියෙන බිලියන 14යි. මේ ප්‍රමාණය අපි ගෙවීමට අපි අපනයන සහ ණය නොවන විදේශ විනිමය ගලායම් ගැන අපි දැන් කටයුතු කරගෙන යනවා. අපෙන් අහනවා බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග අපි කටයුතු කරන්නේ නැත්තේ ඇයි කියලා. මේ අවස්ථාවේදී අපේ ස්ථාවරය තමයි අපිට එවැනි නායකයෙක් අපිට අවශ්‍ය නැහැ කියලා. මේක අපි ඔක්කොම දකින්නේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක් හැටියට අපේ රටේ ආර්ථිකයට අපිට අලුත් මාවතකට අපේ ආර්ථිකය ගෙන යන්නට පුළුවන්. අපතර කොටස් කියන්න පුළුවන්. මගේ වාහන ගැන අපි ටිකක් බලන්න ඕනේ. මේ නම්බර්ස් හොඳ වුණාම ඩෙෆිනිට්ලි මොකද අපි කැමති නෑ මේව නවත්තගෙන ඉන්න. ග්‍රැජුවලි අපි රිලීස් කරලා තියෙනවා. ඒ වගේම ඉතින් වාහන ඉදිරියේදී දිනයක් කියන්න බෑ. මේ තත්ත්වය බලලා සමහර විට මේ අවුරුදු අන්තිමේදී අපි නැවත වරක් පසුබිම් කරලා බලන්න. පෙරට අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු ප්‍රධාන ආයතන ව්‍යූහයන්හි බලය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැච්ලේ මහත්මිය පවසනවා. ඒ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව ඊයේ රාත්‍රියේ සංවාදයට ගනිමින්. කෙසේ වෙතත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැසිය අමතමින් කියා සිටියේ ස්වෛරී රාජ්‍ය පාලනයකට අනවශ්‍ය අතපෙවීමක් බෙම වාර්තාව මගින් සිදු කරන බවයි. එක්සත් ජාතීන්ගේ 46 වෙනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව ඊයේ රාත්‍රියේ සංවාදයට ගැනුණා. Despite commitments made in 2015, the current government, like its predecessor, has failed to pursue genuine truth-seeking or accountability processes. The independence of the judiciary, the Human Rights Commission of Sri Lanka, the National Police Commission, and other key bodies has been deeply eroded by the recently adopted 20th Constitutional Amendment. The growing militarization of key civilian functions is encroaching on democratic governance. Tamil and Muslim minorities are being excluded by divisive and discriminatory rhetoric, including from the highest state officials. The policy of forced cremation of COVID-19 victims has caused pain and distress to the minority Muslim and Christian communities. In other words, long-standing structural and systemic issues persist in Sri Lanka. And now there are clear warning signs that past patterns of violations could be repeated. For these reasons, I call on the Council to explore new ways to advance various types of accountability at the international level for all parties and seek redress for victims, including by supporting a dedicated capacity to collect and preserve evidence and information for the future accountability processes, as well as to support relevant judicial proceedings in member states. ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. Sri Lanka rejects High Commissioner's report, which is unjustifiably broadened its scope and mandated further, incorporating many issues of governance and matters that are essentially domestic for any self-respecting sovereign country. This is in complete violation of Article 2.7 of the Charter of the UN that states, "Nothing contained in the present charter shall authorize the United Nations to intervene in matters which are essentially within the domestic jurisdiction of any state." Sri Lanka
Lanka categorically rejects the conclusions and recommendations in the High Commissioner's report. The call for asset freezes, travel bans, reference to ICC and the exercise of universal jurisdiction by the individual states based on evidence that up to date has been denied access to and retained by the High Commissioner's office, with some of it released for 30 years, particularly in relation to a country like Sri Lanka, which has consistently and constructively engaged with the UN and its mechanism, points to distinct and imminent danger, which is the international community as a whole need to take off. Such unilateral actions by certain countries are unacceptable and a violation of the principles of natural justice. In addition to the progress made since last March, Sri Lanka has provided written comments and instances of erroneous information, misconceived and arbitrary assessments in the report, driven by political motivation. Sri Lanka calls upon the members of this council that any resolution which is based on this report be rejected by the council and be brought to a closure. රුපියල් කෝටි 45ක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ සිය භාරයට ගනු ලැබුවා. ඒ යුද හමුදා සෙබළෙකු ඇතුළුව දෙදෙනෙකු විසින් එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදී ඇසුරුම් 42ක බහ තිබූ මෙම හෙරොයින් මද්‍රව්‍ය තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ රාත්‍රියේ හොරණ දික්කේනපුර ඉන්ද්‍රමති ක්‍රීඩාංගණය අසලදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා. එම අවස්ථාවේදී අදාළ වෑන් රථය තුළ පුද්ගලයන් දෙදෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් එක් අයෙක් යුද හමුදා සෙබළෙක්. අනෙක් සැකකරුද යුද හමුදා සේවය මගහැර සිටින පුද්ගලයෙකු බවට වාර්තා වන අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේත් සැකකරු යුද හමුදා නිලැඳුමට සභා දෙදුමකින් සැරසී සිට තිබුණා. වැඩිදුර පරීක්ෂණ සඳහා මද්‍රව්‍ය තොගය හා සැකකරුවන් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දීමට නියමිතයි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ හෙරොයින් සමග අත්අඩංගුවටගත් යුද හමුදා සමාජිකයා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළ බවයි. වෙරට සංචාරයේ නිරත වූ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. එහිදී නාරහෙන් පිට කිරිමණ්ඩල මාවතේ ඉදිකිරීමට යෝජිත ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. දිවයිනෙන් පිටත් යාමට පෙර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ කතානායක මහින්ද අබේවර්ධන මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සංවිධානය කළ දිවා භෝජන සංග්‍රහයකට එක් වුණා. එම අවස්ථාවට මැති ඇමතිවරුන් මෙන්ම අර්ජුන රණතුංග, කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, මුත්තයා මුරලිදරන්, සුසන්තිකා ජයසිංහ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එක්ව සිටියා. There are two ways people react to a defeat. One is they get demoralized, and when they get demoralized, they lose their dream. They give up on the dream. Second are those people who become champions who actually learn from defeat, who do not give up. But every time there is a setback in life, there are lessons to be learned. So that ability to analyze where you went wrong and then pick yourself up and start struggling again. That is the only way you become a champion. In 75, Sri Lanka faced that same problem. And gradually I saw the team evolve, develop self-belief. And I must say, I commend you, Arjuna, because you were the one who actually instilled in them that grit, determination, self-belief. And we were all very pleased to watch you win the World Cup in Lahore. එත් සමගින් අධ්‍යයන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.